හරි ළමයි අපි අද දල දැන් මේ වැඩේ පටන් ගන්නේ උසස් පෙළ දරුවන් සඳහා තියෙන මේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත සම්බන්ධයෙන් වන ලෙසන් ටිකේ පළවෙනි ලෙසන් එක තමයි අද අපි කරන්න යන්නේ මේ මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් වන ආකෘතිමය රාමුව. ඊට කලින් අපි බලමු මේ ගිණුම් කරන ප්‍රමිත ගිණුම් කරන ප්‍රමිත. ඒකට අපි කියනවා LKS. දැන් ශ්‍රී ලංකාව තුල ගිණුම් කරන කියන විෂය සම්බන්ධයෙන් තියෙනවා ගිණුම් කරන ප්‍රමිත 37ක් තියෙනවා. එතකොට මේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත ටිකෙන් ප්‍රමිත 29 LKS තියෙනවා 29ක්. ශ්‍රී ලංකා ගිණුම් කරන තියෙනවා ප්‍රමිත තියෙනවා 29ක්. ගිණුම් කරන ප්‍රමිත 37න් 29ක් තියෙනවා ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත. ඊට පස්සේ තව තියෙනවා 8ක් ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ප්‍රමිතකි. SLFRS 8ක් තියෙනවා. ඒතර උසස් පෙළ මට්ටමේදී මෙන්න මේ LKS 29න් සිලබස් එකේ ආවරණය කරන්නේ LKS 1 LKS 2 LKS 7 LKS 8 LKS 10 LKS 16 LKS 37 කියන ප්‍රමිත 7 විතරයි අපි උසස් පෙළ මට්ටමට අධ්‍යයනය කරන්න ඕන. මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම, තොග, මුදල් ප්‍රවාහ ප්‍රකාශන, ගිණුම් කරන ප්‍රතිපත්ති, ගිණුම් කරන ඇස්තමේන්තු සහ වැරදි, වාර්තා කරන කාලච්ඡේදය අවසන් දිනට පස්වෙදි වීම, ඒ වගේම දේපල පිරියත් හා උපකරණ සහ අසම්භාව්‍ය ප්‍රතිපාදන, අසම්භාව්‍ය වත්කම් සහ අසම්භාව්‍ය වගකීම් සම්බන්ධ ප්‍රමිති. ඊට අමතරව ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ ප්‍රමිත 8න් උසස් පෙළට තියෙනවා SL FRS 15 ගණදෙනුකරුවන් සමග ඇති කර ගන්නා ගිවිසුම් තුලින් නැතිවන අයභාරය සහ SL FRS 16 කල්බදු සම්බන්ධ ප්‍රමිති. එතකොට 1 2 3 4 5 6 7 ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත 7යි ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ප්‍රමිත 2යි. එතකොට 9යි. ඊට අමතරව අපි ඉගෙන ගන්න ඕන තව එකක් තියෙනවා මේ ගිණුම් කරන ප්‍රමිතත් එක්කම සම්බන්ධ වෙලා යන කොටසක් තියෙනවා මූල්‍ය වාර්තාකරණයේ සම්බන්ධ ආකෘතිමය රාමුව. අපි හිතමු මේ තියෙන්නේ ගිණුම් කරණයේ කියන ගොඩනැගිල්ල නම් මේ තියෙන්නේ ඒකේ කාමර ටික කියලා හිතන්නකෝ. ඒකේ සැලැස්ම තමයි ආකෘතිමය රාමුව. ඉතින් ආකෘතිමය රාමුව ඉගෙනගෙන තමයි අපි ප්‍රමිත වලට යන්න ඕන. ඒක නිසා අද අපේ මූලික සාකච්ඡාව වෙන්නේ මූල්‍ය වාර්තාකරණයේ සම්බන්ධයෙන් වන ආකෘතිමය රාමුව. මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් වන ආකෘතිමය රාමුව. මේ ටිකේ ලියා ගන්න අවශ්‍ය නැහැ. මම එකිනෙකට ලස්සනට කියන්නම්. මේ ආකෘතිමය රාමුව ඉවර කරලා පස්සේ අපි යනවා LKS 1 2 7 8 10 16 37 SLFRS 15 සහ SLFRS 16 සම්බන්ධයෙන් කතා කරලා බොම් පිළිවෙලට වැඩි ටික කරමු. අපේ අද කොටස මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් වන ආකෘතිමය රාමුව. මේකට කියනවා ෆයිනෑන්ෂියල් රිපෝටින් framework.
framework मूल्य वार्ताकरणය සම්බන්ධ ආකෘතිමය රාමුව. එතකොට මේ ආකෘතිමය රාමුව සම්බන්ධයෙන් අපි ඉගෙන ගන්න ඕන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ආකෘතිමය රාමුව යනු කුමක්ද? දෙක තමයි මේ ආකෘති රාමුවක් ඇයි? අරමුණ. ආකෘතිමය රාමුවේ අරමුණ. තුන්වෙනි එක අපිට අධ්‍යයනය කරන්න දීලා තියෙන ආකෘති රාමුවේ සම්බන්ධයෙන් ස්තර තුනක් මට්ටම්. මෙතනින් අපිට ඒ කියන්නේ උසස් පෙළට ඒක ගැඹුරටම ගොඩක්ම ගැඹුරට ආකෘති රාමුව යන්නේ අපට අවශ්‍ය ප්‍රමාණය තමයි ආකෘතිමය රාමුව කියන්නේ මොකද්ද? ආකෘතිමය රාමුවේ අරමුණු ආකෘතිමය රාමුව සම්බන්ධ මට්ටම් හඳුනා ගන්න එක. පළමු මට්ටම, දෙවෙනි මට්ටම සහ තුන්වෙනි මට්ටම. හරි. එතකොට ආකෘතිමය රාමුව යනු කුමක්ද කියන ප්‍රශ්නෙට සරලම උත්තරය තමයි ආකෘතිමය රාමුව කුමක්ද කියන එකට සම්බන්ධ සරලම උත්තරය තමයි මූල්‍ය ප්‍රකාශනවල කාර්යභාරය. මූල්‍ය ප්‍රකාශනවල කාර්යභාරය හා සීමාව සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශනවල කාර්යභාරය හා ඒ සීමාව සම්බන්ධ නිර්දේශ මාලාවක් ආකෘතිමය රාමුවයි. මූල්‍ය ප්‍රකාශනවල කාර්යභාරය හා සීමාව සම්බන්ධ නිර්දේශ මාලාවකට කියනවා ආකෘතිමය රාමුව කියලා. මූල්‍ය ප්‍රකාශනවල කාර්යභාරය හා සීමාව සම්බන්ධ නිර්දේශ මාලාවක් ආකෘතිමය රාමුව වේ. හරි. එතකොට දැන් මෙතන මේක හරියට ගිණුම්කරණය කියන විශේෂ සැලැස්ම කියලා හිතුවත් ප්‍රශ්නයක් නැහැ. එතකොට මූල්‍ය වාර්තාකරණය කියන එක සම්බන්ධයෙන් සරල අදහසක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. හරි. එතකොට මූල්‍ය වාර්තාකරණය කියලා කියන්නේ මොකක්ද කියලා අහුවොත් පිනවත අතින් තියන් මූල්‍ය වාර්තාකරණය කියන්නේ මොකක්ද කියලා අහුවොත් ව්‍යාපාරයක ආයෝජකින්ට ඒ කියන්නේ වර්තමාන අයිතිකරුවන්ට විභව ආයෝජකින් කියන්නේ ඉදිරියේදී අයිතිකරුවන් වීමට කැමැති අය. ඒ වගේම ණය සැපයීම් කරුවන්ට සහ අනිකුත් ණය හිමියන්ට ණය සැපයීම් කරුවන්ට සහ අනිකුත් ණය හිමියන්ට. ණය සැපයීම් කරුවෝ කියන්නේ දිගු කාලීන ණය මුදල් කියන එක. අනිකුත් ණය හිමියෝ කියන්නේ ඊට අමතර අය බාහන්න ණයට ගැනුම් උපචිත වියදම් සම්බන්ධ කට්ටිය. එයාලට සැපයීම් කරුවන්ට ව්‍යාපාරය සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීම තමයි මූල්‍ය වාර්තාකරණය කියලා කියන්නේ. එතකොට මූල්‍ය වාර්තාකරණය කියලා කියන්නේ ව්‍යාපාරයේ ආයෝජකයින් ඒ වගේම විභව ආයෝජකයින් ණය සැපයීම් කරුවන් අනිකුත් ණය හිමියන් අනිකුත් ණය හිමියන්ට ව්‍යාපාරය සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීම මූල්‍ය වාර්තාකරණය වෙනවා. එතකොට මේ මූල්‍ය වාර්තාකරණයේ සිදුවන විෂය තමයි මූල්‍ය ගිණුම්කරණය. දැන් ගිණුම්කරණය කියලා දැන් හිතුවට කමක් නැහැ. මූල්‍ය ගිණුම්කරණය. මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් කරුණු දැක්වෙන විෂය තමයි මූල්‍ය ගිණුම්කරණය. එතකොට මූල්‍ය ගිණුම්කරණය කියන විෂයේ සැලැස්ම තමයි ආකෘතිමය රාමුව.
ඒ ආකෘතිමය රාමුවේ සරල අදහස් තමයි මේ. මූල්‍ය වාර්තාකරණය, ඒ සම්බන්ධ විෂය මූල්‍ය ගිණුම්කරණය, ඒ විෂයේ සැලැස්ම තමයි ආකෘතිමය රාමුව. මොකක්ද ආකෘතිමය රාමුව කියන්නේ? මූල්‍ය ප්‍රකාශනවල කාර්යභාරය හා සීමාව සම්බන්ධ නිර්දේශ මාලාවක් ආකෘතිමය රාමුව. මූල්‍ය ප්‍රකාශන වල කාර්ය කුමක්ද? ඒ සීමාව මොකක්ද කියන එක තමයි මේ ආකෘති රාමුවෙන් කියන්නේ. හරි. එතකොට පළවෙනි කාරණය දැන් මූල්‍ය වාර්තාකරණය කියන එක ළමයි දන්නවා. මූල්‍ය වාර්තාකරණය සඳහා යොදා ගන්නා විෂය දන්නවා. ඒ විෂයේ සැලැස්ම තමයි ආකෘතිමය රාමුව. එහි අදහස දන්නවා. හරි සරලව අවබෝධ කරගත්තම ඇති. ඊට පස්සේ දැන් මේ ටික අවසන් වුණාට පස්සේ අපි බලමු මේ මූල්‍ය ආකෘති රාමුවේ තේරුම හරි මූල්‍ය වාර්තාකරණය හරි මේ ආකෘති රාමුවේ ප්‍රධාන අරමුණු කීපයක් තියෙනවා. ආකෘතිමය රාමුවේ තියෙනවා ප්‍රධාන අරමුණු කීපයක්. ආකෘතිමය රාමුවේ තියෙනවා අරමුණු කීපයක්. ඇයි ආකෘතිමය රාමුවක් අවශ්‍ය වෙන්නේ? හරි දැන් ගෙදරක් සකස් ඉදිකිරීමේදී බිල්ඩින් එකක් හදනකොට ප්ලෑන් එකක් තියෙන්න එපයි. ප්ලෑන් එකක් නැතුව ඒක කරන්න අමාරුයිනේ. ඒතර ගිණුම් කරන්නේදීත් මූල්‍ය වාර්තාකරණයේදී යම්කිසි සැලැස්මක් අවශ්‍යයි. ඒ සැලැස්ම තමයි ආකෘතිමය රාමුව. ඒ අවශ්‍යතාවය තමයි මෙන්න මේවා මෙහි අරමුණු මෙන්න මේ ආකෘතිමය රාමුවේ අරමුණු. පළවෙනි එක තමයි ගිණුම් කරන ප්‍රමිත සකස් කිරීමට පදනම සපේ. ගිණුම් කරන ප්‍රමිත සකස් කිරීමට අවශ්‍ය පදනම සපයන්නේ ආකෘතිමය රාමුවෙන්. කියන්නේ ගොඩනැගිල්ල ඉදිකිරීමට අවශ්‍ය මඟ පෙන්වීම කරන්නේ සැලැස්මෙන්නේ. ඒ වගේ ගිණුම් කරන ප්‍රමිත සකස් කිරීමට අවශ්‍ය පදනම සපයනවා ආකෘතිමය රාමුවෙන්. අපි හිතමු ගිණුම් කරන ප්‍රමිතියක් කියන්නේ සැලැස්ම තුල ඉදිවෙන ගොඩනැගිල්ලේ කාමර ටික කියලා. එතකොට ගිණුම් කරන ප්‍රමිත සකස් කිරීමට අවශ්‍ය මඟ පෙන්වන්නේ ආකෘතිමය රාමුවේ. දෙක මූල්‍ය ප්‍රකාශනවල ගුණත්වය වැඩි කිරීම. මූල්‍ය ප්‍රකාශනවල ගුණාත්මක බව වැඩි කිරීම. ඒ කියන්නේ මූල්‍ය ගිණුම්කරණය හරහා ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු සැපීමේදී අපි මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරන අපි LKS එකෙන් එකක් දින කරමු. ඒවයේ ගුණත්වය වැඩි කිරීමට අවශ්‍ය සියලු දේ සපයන්නේ ආකෘතිමය රාමුවෙන්. මූල්‍ය ප්‍රකාශන වල ගුණත්වය වැඩි කිරීම. මූල්‍ය ප්‍රකාශන කියන්නේ හරියට නිවසකට එන අමුත්තන් සඳහා පිළියෙල කළ ආහාර වේලක් කියලා හිතන්න. එහි ගුණය වැඩි කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සපයන්නේ ආකෘතිමය රාමුවෙන්. දැන් ආහාර වේලක ගුණත්වය වැඩි කරන්න දාන්න ඕන දේවල් තියෙනවනේ. ඒ පිළිබඳ කරුණු ඇතුළත් වෙන්නේ ගිණුම් කරන්නේ ආහාර වේලක් කියලා හිතුවොත් ආකෘතිමය රාමුවෙන්. 3 මූල්‍ය ප්‍රකාශන අවබෝධ කර ගැනීම සඳහා පරිශීලකයාට සහාය වීම. හරි. දැන් මූල්‍ය ගිණුම්කරණයේ අවසාන නිමවම මූල්‍ය ප්‍රකාශන. ඒ මූල්‍ය ප්‍රකාශන බලන සෑම කෙනෙකුටම ඒ වගේ තියෙන දේවල් නොතේරෙන්න පුළුවන්. එතකොට යම්කිසි කෙනෙක් මූල්‍ය ප්‍රකාශන පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න නම් එයා ආකෘතිමය රාමුව මුලින් කියවලා ඉන්න එක වඩා හොඳයි. ආකෘති රාමුව කියවලා තියෙනවා නම් මූල්‍ය ප්‍රකාශන ඉතා හොඳට අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබෙනවා. දැන් අපි කොහොම වුණත් ආකෘතිමය රාමුව කියවපු කෙනෙක් මූල්‍ය ප්‍රකාශන කියවනවා කියලා හිතලා තමයි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී අපි උපකල්පනයක් කරනවා ඒ කියවන පුද්ගලයා පරිශීලකයා අවම වශයෙන් ආකෘතිමය රාමුවත් කියවලා ඇති කියලා හිතනවා. හරි. එතකොට මූල්‍ය ප්‍රකාශන අවබෝධ කර ගැනීමේ හැකියාව ලබා ගැනීමට නම් ආකෘති රාමුව කිව්වොත් වඩා හොඳයි. ඊළඟ මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා විගණකයාට සහාය වීම.
මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා විගණකයාට සහාය වීම. අපි හදන මූල්‍ය ප්‍රකාශන වල සංඛ්‍යාවල නිර්වද්‍යතාවය තහවුරු කිරීමට ඉදිරිපත් වෙන ස්වාධීන පුද්ගලයෙක් තමයි විගණකයා කියන්නේ. එතකොට මූල්‍ය ප්‍රකාශන විගණනය කිරීමේදී එය හරියටම පිළිල කරලා තියෙනවද කියලා සොයා බැලීමේ කාරණාව සඳහා විගණකයාට සහායක් වෙනවා ආකෘතිමය රාමුව. සරලවම කියනවා නම් විගණකයාත් ආකෘතිමය රාමුව කියවනම් මූල්‍ය ප්‍රකාශන ඉතා හොඳින් විගණනය කරගන්න පුළුවන්. පස්වෙනි එක ගෙනුම් කරන ප්‍රමිත නොමැති ගණදෙනු ගිණුම් කරන්නේ. යම් කිසි ගණදෙනුවක් ගිණුම් කරන්නේ සඳහා ගිණුම් කරන ප්‍රමිතයක් නොමැති නම් ප්‍රමිත තියෙනවා. ඒක ආකෘතිමය රාමුව කියවලා ගිණුම් කරණය කරන්න ඕන. හරි. මෙන්න තියෙනවා ආකෘති රාමුවේ ප්‍රධාන අරමුණු ටික. හරි. ඊළඟට දැන් මූල්‍ය වාර්තාකරණය හරි ආකෘතිමය රාමුව හරි ආකෘතිමය රාමුවේ අරමුණු හරි. ඊළඟට උසස් පෙළට ආකෘතිමය රාමුව අධ්‍යයනය කිරීමේදී අපිට මේක ස්තර 3කින් අධ්‍යයනය කටයුතු කරන්න ඕනේ කියන එක තමයි මතේ. එතකොට මේකේ පළවෙනි ස්තරයේ මේක 2 මේ 3 වෙනි මට්ටම. පළවෙනි එක තමයි මූල්‍ය වාර්තාකරණයේ අරමුණ. දෙක මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග. ඊට පස්සේ දෙවෙනි ස්තරයේ පළවෙනි කොටස මූල්‍ය ප්‍රකාශන මූලිකාංග. ඊට පස්සේ මූල්‍ය තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ. මූල්‍ය ප්‍රකාශන වල ගුණාත්මක ලක්ෂණ. ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපි ඉගෙන ගන්න ඕන මූල්‍ය වාර්තාකරණයේ අරමුණ. නැත්නම් මූල්‍ය වාර්තාකරණය කියන්නේ මොකක්ද කියන එක. ඊට පස්සේ ගිණුම් කරන මූලිකාංග. ඊට පස්සේ මූල්‍ය තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ. ඊට පස්සේ තුන්වෙනි මට්ටමට ආවට පස්සේ මූලිකාංග හඳුනා ගැනීමේ නිර්ණායක. ඊළඟ කොටසට ආවට පස්සේ මූලිකාංග මැනීම. මූල්‍ය වාර්තාකරණයේ අරමුණ, මූලිකාංග, මූල්‍ය තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ, මූලිකාංග හඳුනා ගැනීමේ නිර්ණායක සහ මූලිකාංග මැනීම කියන කොටස් පහ තමයි ස්තර 3කට අනුව අධ්‍යයනය කරන්න අවශ්‍ය. එතකොට ආකෘතිමය රාමුව අවසන්. හරි. දැන් අපි ඉතා කෙටියෙන් බලමු මූල්‍ය වාර්තාකරණයේ අරමුණ මොකක්ද කියලා. අපි ඒක කලිමුත් කතා කරා. ඒතර පළවෙනි එකේ කියන්නේ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ. ඒතර මූල්‍ය වාර්තාකරණයේ අරමුණ මොකක්ද? ව්‍යාපාරයේ ආයෝජකයින්ට විභව ආයෝජකයින්ට ණය සැපීම් කරුවන්ට සහ අනිකුත් ණය හිමියන්ට ව්‍යාපාරයට සම්පත් සැපීම සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපීම. ආයෝජකයින්ට විභව ආයෝජකයින්ට ණය සැපීම් කරුවන්ට අනිකුත් ණය හිමියන්ට ව්‍යාපාරයට සම්පත් සැපීම සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපීම තමයි මූල්‍ය වාර්තාකරණයේ අරමුණ. එතකොට මෙන්න මේ කට්ටියට කියනවා ප්‍රාථමික ඇල්ම මූලික ඇල්මැති පාර්ශව. මේ කට්ටියට කියනවා අනිකුත් ඇල්මැති පාර්ශව නැත්නම් ද්විතීයික ඇල්මැති පාර්ශව කියලා. හරි. ඊට පස්සේ මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග. දෙවෙනි ලේයර් එකට ගියාම අපිට එනවා මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග. එතකොට මූලිකාංගයක් කියලා කියන්නේ ව්‍යාපාරයක සිදුවන ගණදෙනු
ඒවායේ ආර්ථික ලක්ෂණ අනුව පුළුල් වර්ගීකරණයකට ලක් කරනවා. ඒ කියන්නේ පුළුල් පන්ති 5කට බෙදෙනවා. අන්න ඒවට කියනවා මූලිකාංග කියලා. එතකොට මූලිකාංග තියෙනවා 5ක්. ව්‍යාපාරයක සිදුවන ගණදෙනු ඒවායි ආර්ථික ලක්ෂණ අනුව පුළුල් වර්ගීකරණයක් කරනවා. ඒවා මූලිකාංග. මූලිකාංග 5යි වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම් කියලා මූලිකාංග තියෙනවා 5ක්. කියන්නේ ගිණුම් කරන්නේ මූලික ගිණුම් කරන්නේ සකස් වන්නේ මෙන්න මේ කියන කොටස් 5න් මූලිකාංග. එතකොට මෙන්න මේ 5 සම්බන්ධයෙන් කතා කරන්නේ කවුද? ආකෘතිමය රාමුවේ දෙවෙනි මට්ටම. වත්කමක් කියන්නේ මොකද්ද? ඒවායේ ලක්ෂණ මොනවාද? වගකීමක් කියන්නේ මොකද්ද? ලක්ෂණ මොනවාද? හිමිකම කියන්නේ මොකක්ද විතරයි. ආදායමක් කියන්නේ කුමක්ද? වියදමක් කියන්නේ මොකක්ද? හරි. ඒතර වත්කම් සම්බන්ධයෙන් ආකෘතිමය රාමුවේ ඔයා දැනගන්න ඕනේ වත්කමක් කියන කුමක්ද? වත්කමක ලක්ෂණ මොනවාද? වගකීමක් යනු කුමක්ද? වගකීමක ලක්ෂණ මොනවාද? හිමිකම යනු කුමක්ද? ආදායම් යනු කුමක්ද? වියදම් යනු කුමක්ද? එතකොට මේවායි ලක්ෂණ ගැන කතා කරන්න ඕයි නෑ. මේ වගේ නිර්වචනය විතරයි. වත්කමක්, වගකීමක්, හිමිකමක්, ආදායමක්, වියදමක් ගැන ආකෘතිමය රාමුවෙන් කතා කරනවා. එතකොට වත්කමක් කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඒකට සරල අදහස තමයි අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස හටගත්. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස හටගත් ව්‍යාපාරයේ විසින් පාලනය කරන ආර්ථික සම්පත් වලට කියනවා වත්කම් කියලා. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස හටගත් ව්‍යාපාරයේ විසින් පාලනය කරන ආර්ථික සම්පත් වලට කියනවා වත්කම් කියලා. එතකොට ආර්ථික සම්පතක් කියලා කියන්නේ මූල්‍ය ප්‍රතිලාභ ගෙන දිය හැකි කියන අදහස. මූල්‍ය ප්‍රතිලාභ සහිතයි කියන එක තමයි ආර්ථික සම්පතක් කියලා කියන්නේ. අතීතයේ අනාගතයේදී භාවිතය තුලින් මූල්‍ය ප්‍රතිලාභ අත්පත් කරගන්න පුළුවන්. එනම් අතීත සිදුවීමක ප්‍රතිඵල ලෙස හටගත් ඒ කියන්නේ අතීත සිදුවීම කියන්නේ එක්ක මිලදී ගැනීමක් නැත්නම් ඉදි කිරීම කියලා හිතන්න. හටගත් ව්‍යාපාරයේ විසින් පාලනය කරන ආර්ථික සම්පත්. ව්‍යාපාරයේ විසින් පාලනය කරන ආර්ථික සම්පත. එතකොට දැන් මේකේදී පාලනය කරනවා කියන එක නම් මම දැන් දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ එක අපි ස්මාර්ට් ලෙස කරගන්න ඕන නිසා. ආර්ථික සම්පතක් කියන්නේ අනාගත මූල්‍ය ප්‍රතිලාභ අත්පත් කරගන්න පුළුවන් කියන අදහසින් තමයි ආර්ථික සම්පතක් කියලා කියන්නේ. එතකොට මේ වත්කමක ප්‍රධාන ලක්ෂණ තමයි අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස හටගන්න. ඊට පස්සේ ව්‍යාපාරයේ විසින් පාලනය කරනවා. ආර්ථික සම්පතක් වෙනවා. අතීත සිදුවීමක ප්‍රතිඵල ලෙස හට ගැනීම නම් ඉදිකිරීමක් හෝ මිලදී ගැනීමක් තුලින් හටගන්නවා. ව්‍යාපාරයේ විසින් ප්‍රවේශය පාලනය කරනවා. වර්තමාන ආර්ථික සම්පතක් අනාගත ප්‍රතිලාභ සහිත සම්පත හිගදය කියන අදහස. හරි ඊළඟට වගකීමකට ගියොත් වගකීමක් කියලා කියන්නේ අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස හටගන්න. අතීතයේදී යම් කිසි දෙයක් කරා ඒ තුලින් තමයි වගකීම හටගන්නේ. දැන් උදාහරණයක් ලෙස බහන්න ණයට ගත්තා, ණයක් ලබා ගත්තා, සේවයක් ණයට ගත්තා, ද්‍රව්‍යයක් ණයට ගත්තා. ඒ වගේ අතීත සිදුවීමක ප්‍රතිඵල ලෙස හටගන්නවා. निराකරණය සඳහා ආර්ථික සම්පත් පවරා දිය යුතු වන. ඒ කියන්නේ මේ බැඳීමෙන් ගැලවෙන්න නම් ඔයා සත්ව සම්පත් හිග දේවල් එකී පාර්ශ්වය වෙත, ඒ කියන්නේ බැඳීම ඇති වුණු පාර්ශ්වය වෙත ලබා දෙන්න වෙනවා. වර්තමාන බැඳීම. හරිද? අතීත සිදුවීමක ප්‍රතිඵල ලෙස හටගත් වර්තමාන බැඳීමක් තියෙනවා. එය निराකරණය සඳහා ආර්ථික සම්පත් පවරා දිය යුතු වෙනවා. අතීත සිදුවීමක ප්‍රතිඵල ලෙස හටගත් निराකරණය සඳහා ආර්ථික සම්පත් පවරා දිය යුතු වන වර්තමාන බැඳීමට කියනවා
වගකීමක් කියලා. එතකොට මේ වගකීමක ප්‍රධාන ලක්ෂණ තමයි අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස හටගන්නේ. දෙවෙනි එක निराකරණය සඳහා ආර්ථික සම්පත් පවරා දීමේ භව්‍යතාවයක් තියෙනවා. निराකරණය සඳහා ආර්ථික සම්පත් ලබා දී යුතු. එයාටවත් ප්‍රමාණවත් නැති දේවල් යම්කිසි පාර්ශවයක් වෙනුවෙන් ලබා දෙන්න. निराකරණය සඳහා ආර්ථික සම්පත් පවරා දී යුතු වීම. 3 වර්තමාන බැඳීම. වර්තමාන බැඳීම. අතීත සිදුවීමක ප්‍රතිඵල සහට ගැනීම निराකරණය සඳහා සම්පත් පවරා දීමක් සිදු කළ යුතු වීම වර්තමාන බැඳීමක් තිබීම. හරි ඊළඟ එක මෙන්න මේ හිමිකම කියන්නේ ව්‍යාපාරයේ සියලු වත්කම් වලින් කියන්නේ ජංගම නොවන වත්කම් ජංගම වත්කම් වල එකතු වීම. ව්‍යාපාරයේ සියලු වගකීම් ඒ කියන්නේ ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම් වල එකතුව අඩු කළොත් ඉතිරි වෙන අගයට කියනවා හිමිකම කියලා. මුළු වත්කම් වලින් අඩු කරන මුළු වගකීම් සමානයි හිමිකම. එතකොට ජංගම සහ ජංගම නොවන කියන කතාවදී ජංගමයි කියන්නේ වර්ෂයක් ඇතුළත ලැබිය යුතු හෝ ගෙවිය යුතු කියන අදහස. ජංගම නොවන කියන්නේ වර්ෂයකට වඩා එහයින් ලැබිය යුතු හෝ ගෙවිය යුතු කියන අදහස. ඒක අපි පස්සේ කතා කරමු ඊළඟ ලෙසන් වලින්. එතකොට ආදායමක් කියන කතාව මෙන්න මෙහෙම ගන්න. ආදායම මේක ටිකක් අර පැටලෙන නිර්වචනයක් තියෙනවා කලින් වාගේ නෙවෙයි. ආදායමක් කියලා කියන්නේ අයිතිකරුවන්ගේ මැදිහත් වීමකින් තොරව ගිනුම් කරන කාලච්ඡේදයක් තුල අයිතිකරුවන්ගේ මැදිහත් වීමකින් තොරව ගිනුම් කළ කාලච්ඡේදයක් තුල වත්කම් වැඩිවීම හෝ වගකීම් අඩුවීම තුලින් ආර්ථික සම්පත් ඉහළ යෑම හිමිකම වැඩි වේ නම් හිමිකම වැඩි කරයි නම් ආදායමකි අයිතිකරුවන්ගේ මැදිහත් වීමකින් තොරව. ඒ කියන්නේ ප්‍රාග්ධනීය යෙදවීම සහ ගැනිලි නෙවෙයි. ඒ කියන්නේ කොටස් නිකුත් කිරීම සහ ලාභාංශ ගෙවීම නොවන කියන අදහස. අයිතිකරුවන්ගේ මැදිහත් වීමෙන් තොරව ගිනුම් කරන කාලච්ඡේදයක් තුල වත්කම් වැඩිවීම හෝ වගකීමක අඩුවීම සම්බන්ධ අඩුවීම ආර්ථික සම්පත් ඉහළ යාම. වත්කම් වැඩිවීම වගකීම් අඩුවීමෙන් සිදුවන ආර්ථික සම්පත් ඉහළ යෑම හිමිකම වැඩි කරයි නම් ආදායම. අයිතිකරුවන්ගේ මැදිහත් වීමකින් තොරව කාලච්ඡේදයක් තුල වත්කම් වැඩිවීම වගකීම් අඩුවීම තුලින් ආර්ථික සම්පත් ඉහළ යෑම. වත්කම් වැඩිවීම තුලිනුත් ආර්ථික සම්පත් වැඩි වෙන්න පුළුවන්. වගකීම් අඩුවීම තුලිනුත් වැඩි වෙන්න පුළුවන්. හිමිකම වැඩි කරයි නම් එය ආදායම. එතකොට වගකීමක් කියලා ගන්නේ වියදමක් කියලා ගන්නේ වියදමක් කියන්නේ මේකමයි අයිතිකරුවන්ගේ මැදිහත් වීමකින් තොරව ගිනුම් කරන කාලච්ඡේදයක් තුල වත්කම් අඩුවීම වගකීම් වැඩිවීම තුලින් ආර්ථික සම්පත් වල අගය පහළ යෑම හිමිකම අඩු කරයි නම් එය වියදමකි.
අයිතිකරුවන්ගේ මැදිහත්වීමකින් තොරව ගිණුම් කරන කාලච්ඡේදයක් තුළ වත්කම් අඩුවීම වගකීම් වැඩිවීම වත්කම් අඩුවීම හෝ වගකීම් වල වැඩිවීම තුළින් ආර්ථික සම්පත්වල අගය පහළ යෑම හිමිකම් අඩු කරයි නම් මේ වියදමක්. හරි මේ දෙකේ පොඩක් අර සංකීර්ණ බවක් තියෙනවා මේ නිර්වචනවල. අනික වත්කම් වගකීම් හිමිකම් නම් අවුලක් නැහැ. මේ දෙක පොඩ්ඩක් අර වර්තමානයේ පොඩ වෙනස් වෙලා තියෙන කලින් තිබුණාට වඩා ඒ නිසා මේ නිර්වචන දෙක පොඩ්ඩක් බලා ගන්න මම PDF එකකුත් දාන්නම් මේකට. ආර්ථික සම්පත් වල අගය පහළ යෑම හිමිකම අඩු කරයි නම් මෙය වියදමක්. එතකොට අපිට දැනගන්න ඕනේ වත්කමක් කියන මොකක්ද, ලක්ෂණ මොනවාද, වගකීමක් කියන කුමක්ද, ලක්ෂණ මොනවාද, හිමිකම යන කුමක්ද, ආදායම යන කුමක්ද, වියදම් යන කුමක්ද. මේවයි සංකීර්ණ තත්ත්වයන් අපි ඉස්සරහට හිමිට කතා කරමු. ඊට පස්සේ මූල්‍ය තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ. ඒ කියන්නේ ඊළඟ සෙකන්ඩ් ස්ටෙප් එකේ ලේයර් එකේ දෙවෙනි කොටස පළවෙනි කොටස මූලිකාංග, ඊට පස්සේ තියෙන්නේ මූල්‍ය ප්‍රකාශන වල දැක්වෙන තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ. මූල්‍ය ප්‍රකාශන වල දැක්වෙන තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ. මූල්‍ය තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ. ආහාර වේලක් ගුණත්වයෙන් සහ රසයෙන් වැඩි කිරීම සඳහා එකතු තිබිය යුතු දේවල්. මූලික ලක්ෂණ කියලා තියෙනවා. මූලික දේවල් තිබුණොත් හොඳයි කියන දේවල් තියෙනවා. වැඩි දියුණු කිරීමේ ලක්ෂණ. තවත් රස ගැන්වීම, ගුණත්වය වැඩි කිරීමේ දේවල්. වැඩි දියුණු කිරීමේ ලක්ෂණ. එතකොට මේ මූලික ලක්ෂණ දෙකක් තියෙනවා. අත්‍යවශ්‍යම දෙකක්. එකක් තමයි අදාළ බව. අනිත් එක තමයි විශ්වාසනීය නියෝජනය. අදාළයි කියන්නේ තීරණ ගැනීමට සුදුසුයි කියන එක. විශ්වාසනීයයි කියන්නේ කියපු දේවල් ඇත්ත සාධාරණ කියන එක. සත්‍ය සාධාරණයි කියන එක. මූල්‍ය ප්‍රකාශන වල දැක්වෙන තොරතුරු තීරණ ගැනීමට සුදුසු වෙන්න නම් ඒකේ තියෙන්න ඕන අනාගත අගයක්. ඒ කියන්නේ අනාගතය ගැන පුරෝකථනය කිරීමේ හැකියාවක්. ඒ වගේම තියෙන්න ඕනේ සත්‍යාපන අගයක්. ඒ කියන්නේ අනාගතය ගැන කියපු දේවල් ආසන්න වශයෙන් සත්‍යයි සත්‍ය වෙන්න ඕනේ. ඉදිරියේදී විකුණුම් මෙච්චරයි, ලාභය මෙච්චරයි ඉදිරි වර්ෂේ කිව්වොත් ඒක ආසන්න වශයෙන් හරි සත්‍ය වීමේ හැකියාවක් තියෙන්න ඕනේ කියපු තොරතුරු වලින්. අනාගත අගය කියන්නේ අනාගත වර්ෂයන් පිළිබඳව වර්තමානයේදී පුරෝකථනය කරන්න පුළුවන්. ව්‍යාපාරයේ ලාභදායීතාවයේ මූල්‍ය තත්ත්වය සහ මුදල් ප්‍රවාහය සම්බන්ධයෙන් පුරෝකථනයන් කරන්න පුළුවන්. ඒ කරපු පුරෝකථනයන් ආසන්න වශයෙන් සත්‍ය වෙන්න ඕන. ඒ දවස ආවට පස්සේ ඒ ලබන අවුරුද්ද ගැන කියපු දේවල් ලබන අවුරුද්ද අවසන් වුණාට පස්සේ සකස් කරන මූල්‍ය ප්‍රකාශන වලින් ආසන්න වශයෙන් ගැලපෙන්න ඕන. ඊළඟ තමයි ප්‍රමාණාත්මක බව. ප්‍රමාණාත්මක බව. ප්‍රමාණාත්මක බව. හරි. ඒ කියන්නේ තීරණ ගනු ලබන පාර්ශ්වයන්ගේ තීරණවලට ප්‍රමාණකෙන් දැනෙන බලපෑම් කළ හැකි සියලු දේවල් ඉදිරිපත් වෙලා තියෙන්න ඕනේ. ප්‍රමාණාත්මක බව කියන්නේ ඒකයි. තීරණ ගනු ලබන පාර්ශ්වයන්ගේ තීරණ වලට බලපාන සියලුම ආකාරයේ තොරතුරු ඉදිරිපත් වෙන්න ඕනේ. ප්‍රමාණාත්මක බව. අනාගතය ගැන කියන්න පුළුවන් වෙන්න ඕනේ. කියපු ඒවා ආසන වශයෙන් සත්‍ය වෙන්න ඕනේ. අවශ්‍ය සෑම දෙයක්ම කියවෙන්න ඕන. තීරණ ගැනීමට අවශ්‍ය සෑම දෙයක්ම කියවෙන්න ඕන. ඒතර තමයි යම්කිසි තොරතුරක් අදාළ බවට කියන මෙන්න මේ ලක්ෂණය ආරක්ෂා වෙන්නේ. විශ්වාසනීය නියෝජනයක් වෙන්න නම් සත්‍ය හා සාධාරණ වෙන්න නම් කියන දේවල් සත්‍ය සහ සාධාරණ වෙන්න නම් එකක් තමයි අපක්ෂපාතී වෙන්න ඕන. අපක්ෂපාතී වෙන්න ඕනේ. කියන්නේ පක්ෂග්‍රාහී ලෙස ඉදිරිපත් නොවෙන්න ඕනේ. කියන්නේ සමහර බලන්න ටීවී channel තියෙනවා රජයට ඉතාමත්ම පක්ෂ තොරතුරු විතරයි ඉදිරිපත් කරන්නේ. දැන් ලංකාවේ නම් තියෙන ඔක්කොම ඒ වගේ. අපක්ෂපාතී වෙන්න ඕන. තොරතුරක් ඉදිරිපත් කරද්දී නිශ්චිත අරමුණක් වෙනුවෙන් නෙවෙයි. ව්‍යාපාරයේ ලාභදායීතාවයේ මූල්‍ය තත්ත්වය සහ මුදල් ප්‍රවාහය සම්බන්ධයෙන් ඇත්ත ඇති විදිහට කියන
සත්‍ය ලෙස කියන දෙයක් අපක්ෂපාතී වෙන්න ඕන. ඊළඟ තමයි සම්පූර්ණ වීම. අත්හැරීම් වලින් තොරව ගණදෙනු ගිණුම්කරණය වෙලා තියෙන්න ඕනේ. අද ගණදෙනු අත්හැරීම් වලින් තොරව ගිණුම්කරණය වෙලා තියෙන්න ඕනේ. ඊළඟ තමයි වැරදි වලින් තොර වෙන්න ඕන. වැරදි වලින් තොර වීම. නියුට්‍රල්, කම්ප්ලීට්නස්, free from errors කියන කතාව. හරි. ශේෂ පිරික්සමේ අවිනිශ්චිත ගිණුමක් තියෙද්දි මූල්‍ය ප්‍රකාශන හදලා වැඩක් නැහැ. වැරදි වලින් තොර වෙන්න ඕන. වැරදි වලින් තොර වෙන්න ඕන. කියන්නේ ලුණු දාලා නැත්තම් ව්‍යංජන වලට ඒවා අමුත්තන්න පිළිගැනීමෙන් වළකින්න ඕන. වැරදි වලින් තොරව තමයි තොරතුරු ඉදිරිපත් කරන්න ඕන. මේ ටික අනිවාර්යෙන් තියෙන්නේ. ඊට අමතරව මෙන්න මේ ලක්ෂණ හතරක් තියෙනවා නම් හොඳයි. එකක් තමයි අවබෝධ කරගත හැකි බව. කියවන කෙනෙකුට සරලව තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට මූල්‍ය ප්‍රකාශන හදන්න ඕන. ව්‍යංජනේ දිහා දැකපු ගමන් මේක අහවල් දෙය කියලා කියන්න පුළුවන් වෙන්න. දෙක සැසඳිය හැකි බව. සැසඳිය හැකි බව. ඒ කියන්නේ එකම ව්‍යාපාරය විවිධ කාලච්ඡේද අතර 2019 ලාභයට සාපේක්ෂව 20 ලාභේ 21 ලාභේ. ඒ වගේ සැසඳිය හැකි බව කියන්නේ එකම ව්‍යාපාරයේ විවිධ කාලච්ඡේද අතර සසඳන්න පුළුවන්. ඒ වගේම සමාන ව්‍යාපාර එකම කාලච්ඡේද අතර සසඳන්නත් පුළුවන් වෙන්න ඕන. ඔයා දැනට වඩා වැදගත් වෙන්නේ එකම ව්‍යාපාරයේ විවිධ කාලච්ඡේද අතර. සාමාන්‍ය මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරද්දී විකුණුම් දෙනකොට ගතව වසර සියල්ලගෙම වගේ වසර 4ක 5ක විකුණුම් දෙනවා. එතකොට ඔයාලට පුළුවන් ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්ද ඒ ආදී වශයෙන් සසඳන්න පුළුවන්. ඊළඟ තමයි කාලීන බව. කාලීන බව කියන්නේ දැන් ආහාර වේලක් පිළිල කළා ඉවරුණ සැනින්ම පිළිගැන්වීම කරන්න ඕන. හරි. එතකොට උණුසුම්ම පිළිගැනීම කරොත් තමයි ඒක රස විඳින්න පුළුවන්. ඒ වගේම තමයි ගිණුම් කාලච්ඡේදයේ අවසන් වූ සැනින් ඒ තොරතුරු පරිශීලකයන් විසින් ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට තමයි තීරණ ගැනීමට පාසු වෙන්නේ. නැත්නම් කාලච්ඡේදයේ අවසන් වෙලා බොහෝ කල් ගියාට පස්සේ මේ තොරතුරු ලබා දීලා වැඩක් නැහැ. ඊළඟ සත්‍යාපනය කළ හැකි වීම. මෙතන සත්‍යාපන අගය මේක සත්‍යාපනය කළ හැකි වීම. ඒ කියන්නේ දීලා තියෙන ලාභයේ සම්බන්ධ මූල්‍ය තත්ත්වයේ සම්බන්ධ මුදල් ප්‍රවාහයේ සම්බන්ධ තොරතුරු සාක්ෂි මත ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන. සත්‍යාපනය කළ හැකි වීම. හරි. මෙන්න තියෙනවා මූල්‍ය ප්‍රකාශනවල ගුණාත්මක ලක්ෂණ සම්බන්ධයෙන් වන සියලුම කරුණු ටික. හරි. ඊට පස්සේ දැන් මේ ටික හරි. එතකොට සෙකන්ඩ් ලේයර් එක හරි. දැන් අපිට තියෙන තව අවසාන ලේයර් එකේ මූලිකාංග හඳුනා ගැනීමේ නිර්ණායක. ගිණුම් කරන මූලිකාංග හඳුනා ගැනීමේ නිර්ණායක. එහිදී මූලිකාංග පහක් තියෙනවනේ. වත්කම්, වගකීම්, ආදායම්, වියදම්, හිමිකම් කියලා. හැබැයි හඳුනා ගැනීමේ නිර්ණායක අදාළ වෙන්නේ මේ හතරට. මේ හතර හරියට හඳුනාගත වත්කම් මේවා අගේ මේක, ආදායම් මේවා අගේ මේක, වියදම් මේවා අගේ මේක, වගකීම් මේවා අගේ මේක හඳුනාගත්තට පස්සේ හිමිකම නිකම්ම නිවැරදිව ගන්නේ වෙනවා. වත්කම්, වගකීම්, ආදායම්, වියදම් ටික හරියටම දන්නවා නම් හිමිකම් ටික හදාගන්න පුළුවන්. මේ වත්කම්, වගකීම්, ආදායම්, වියදම් ශේෂ පිරිසීමකට දාලා දැම්මොත් ඉතිරි වෙන්නේ මොනවාද? හිමිකම්. එතකොට නිර්ණායක අදාළ වෙන්නේ මේ හතරට. ඕනෑම දෙයක් හඳුනා ගැනීමේ නිර්ණායක තියෙන්නේ දෙකයි. එකක් තමයි අදාළ බව. ඒ කියන්නේ ඇල්මැති පාර්ශ්වයන්ගේ තීරණ ගැනීම සඳහා ප්‍රයෝජනවත් වෙන්න ඕන. දෙක තමයි විශ්වාසනීය නියෝජනය. ඒ වත්කම, ඒ වගකීම, ඒ ආදායම, ඒ වියදම ව්‍යාපාරයට අදාළ වෙන්නත් ඕන. ඇල්මැති පාර්ශ්වයන්ගේ තීරණ වලට අදාළ වෙන්නත් ඕන. හරි. ව්‍යාපාරයේ සම්බන්ධයෙන් වත්කම්, වගකීම්, ආදායම්, වියදම් ඇල්මැති පාර්ශ්වයන්ගේ තීරණ ගැනීම සඳහා අදාළ වෙන්න ඕන. විශ්වාසනීය නියෝජනය කියන්නේ ඒ අදාළ වත්කම්, වගකීම්, ආදායම්, වියදම් සම්බන්ධ තොරතුරු. ඒ කියන්නේ මොකක්ද කීයද? මොකක්ද ආදායම, කීයද ආදායම?
මොකක්ද වියදම කීයද වියදම මොකක්ද වත්කම කීයද වටිනාකම මොකක්ද වගකීම කීයද බැඳීම ඒක විශ්වාසනීය ලෙස ඒ කියන්නේ සත්‍ය හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙන්න ඕන මේක ආදායමක් කිව්වට වැඩක් නැහැ ඒකේ අගයත් විශ්වාසනීය ලෙස කියන්න පුළුවන් වෙන්න ඕන වියදමක් කිව්වට වැඩක් නැහැ මොකක්ද වියදම මොකක්ද අගය ඒක නිවැරදිව කියන්න පුළුවන් වෙන්න ඕන අදාළ බව හා විශ්වාස නියෝජනය තමයි ඕනෑම වත්කමක් වගකීමක් ආදායමක් වියදමක් හඳුනා ගැනීමේ වර්තමාන නිර්ණායක වෙන්නේ. අර ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලායීමේ භව්‍යතාවයේ ප්‍රමාණය සාධාරණ මැනිය හැකිවීම කලින් තිබුණේවා. ආර්ථික සම්පත් ව්‍යාපාරින් පිට ගලායීමේ භව්‍යතාවයේ ප්‍රමාණය සාධාරණ මැනිය හැකිවීම කලින් තිබුණු දේවල්. දැන් වර්තමානයේ තියෙන්නේ අදාළ බවයි විශ්වාසනීය නියෝජනය. තීරණ ගැනීම සඳහා අදාළ වෙන්න ඕන ඒක නිවැරදි ලෙස සත්‍ය ලෙස සාධාරණ ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් වෙනවා. නිවැරදි සත්‍යයි සාධාරණ. සමහර දේවල් නිවැරදි සත්‍යයි වුණාට ප්‍රකාශ කිරීම අසාධාරණ වෙන්න පුළුවන්. අසාධාරණ වෙන්න පුළුවන්. හරි. ඒවා කිරලා මැල්ලන් තමයි ඒතකොට ඉදිරිපත් කිරීම වෙන්න ඕනේ. කොහොමද නිර්ණායක දෙක මතක තියාගන්න අදාළ බවයි විශ්වාසනීය නියෝජනය. හරි. කෙටියෙන් හරි අදාළ බව විශ්වාසනීය නියෝජනය. නෝට් එක කියවලා අඩුපාඩු හදාගන්න පුළුවන්. නැත්නම් Zoom meeting එකේදී මේවා හදාගන්න පුළුවන් අදාළ බවයි විශ්වාස නියෝජනය. හරි. එතකොට මූලිකාංග හඳුනා ගැනීමේ නිර්ණායක මේවා ඊට පස්සේ අපිට තියෙන මේකේ අවසාන කොටස තමයි මූලිකාංග මැනීම. වත්කම් වගකීම් ආදායම් වියදම් සහ හිමිකම් මැනීම. ඒක තමයි අවසාන කොටස මූලිකාංග මැනීම. මූලිකාංග මැනීම. ගිනුම් කරන මූලිකාංග මැනීම සඳහා හොඳම අගය ඒවයේ ඓතිහාසික පිරිවැය. ඒ කියන්නේ වත්කමක් වගකීමක් ආදායමක් වියදමක් ඇති වූ අවස්ථාවේ වටිනාකම තමයි ඓතිහාසික පිරිවැය. ඓතිහාසික පිරිවැය. ඒ කියන්නේ වෙළඳපොළ ඉල්ලුම් සහ සැපයුම් බලවේග සමතුලිත වන අවස්ථාවේ මිල සහ ප්‍රමාණයේ අපි තුමකෝ මෙතන ප්‍රමාණය 100යි මිල 10යි කියලා. එනම් මේකේ ගණදෙනුවේ ඓතිහාසික පිරිවැය වෙන්නේ මුළු පැහැදම කියන්නේ මේ දෙකේ ගුණිතය 100යි. ඕනෑම වත්කමක් ඕනෑම ආදායමක් ඕනෑම වියදමක් ඕනෑම වගකීමක් හඳුනා ගැනීමේ පිරිවැය වෙන්නේ හිමිකමක්. ඓතිහාසික පිරිවැය කියලා කියන්නේ සමතුලිත මිල. සහ එහි ප්‍රමාණයේ ගුණිතයෙන් සකස් වන මුළු වටිනාකම. හැබැයි ඊට අමතරව ඒක ප්‍රායෝගික නොවන අවස්ථාවක තීරණ ගැනීමට සුදුසු නොවන අවස්ථාවක දැන් අපි හිතමු ඉඩමක් 1990 දී ගත්තා රුපියල් මිලියන 1කට. අද 2022 මේක මිලියන 1කට පොත්වල පෙන්වන එක නිවැරදි වෙන්නේ නැහැ නේ. මොකද ඓතිහාසික පිරිවැය නම් මිලියන 1යි. සමහරට මේක මිලියන 20ක් 25ක් 30ක් 40ක් දැන් අගේ වෙනස් වෙලා තියෙන්න පුළුවන්. එතකොට ආකෘති රාමුව කියනවා ඔයාලට පුළුවන් කියලා මෙන්න මේ වාගේ විකල්ප වලට යන්න ප්‍රවර්තන අගය. හරි. කරන්ට් වැලියු කියන සංකල්පෙට ප්‍රවර්තන අගය. එතකොට ප්‍රවර්තන අගයේදී විකල්ප කීපයක් යෝජනා කරනවා. එකක් තමයි සාධාරණ අගය. සාධාරණ අගය. සාධාරණ අගය කියලා කියන්නේ කැමැති සහ දැනුවත් පාර්ශ්වයන් දෙකක් අතර අතේ දුරින් සිදුවන ගණදෙනු. ඒ කියන්නේ දරුවෝ දෙමව්පියෝ නෑදෑයෝ හිතවතු නොවන අතේ දුරින් සිදුවන ගණදෙනුවකදී කැමැති සහ දැනුවත් පාර්ශ්වයන් දෙකක් අතර අතේ දුරින් සිදුවන ගණදෙනුවකදී වත්කමක් හෝමාරු විය හැකි අගය හෝ වගකීමක් පියවිය හැකි අගයට කියනවා සාධාරණ අගය කියලා. ඔය නම් අපිට පුළුවන් වත්කම් වගකීම් හිමිකම් මේවයි පිරිවැයට නෙවෙයි සාධාරණ අගයට පෙන්වන්න. දෙක තමයි වර්තමාන අගය present value or ඉෂ්ට කිරීමේ අගය. වර්තමාන අගය ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන්නේ වත්කමකට, ඉෂ්ට කිරීමේ අගය සම්බන්ධ වෙන්නේ වගකීමකට. වත්කමක් සම්බන්ධයෙන් අනාගතයේ ලැබෙන බලාපොරොත්තු විය හැකි ශුද්ධ මුදල් ප්‍රවාහවල වර්තමාන අගයට වත්කම් පෙන්වන්න පුළුවන්. වගකීමක් සම්බන්ධයෙන් අනාගතයේදී ගෙවිය යුතු
සුද්ධ මුදල් වල වර්තමාන අගයට වගකීම් පෙන්වන්න පුළුවන්. බැංකු ණයක් වගේ එකක් වර්තමාන අගයට පෙන්වන්න පුළුවන්. මෝටර රථයක් යන්ත්‍රයක් ගොඩනැගිල්ලක් වගේ දෙයක් වර්තමාන අගයට පෙන්වන්න පුළුවන්. කල්පදුවත්කම් වල එහෙම ගොඩක් වෙලාවට වර්තමාන අගය ගන්න මේ සංකල්පය අපි තාම සාකච්ඡා කරලා නැති නිසා වර්තමාන අගය ඒක අපි එයිදී බලමු. හරි. අනාගතයේ ලැබෙන මුදල් ප්‍රවාහවල සුද්ධ මුදල් ප්‍රවාහවල වර්තමාන අගයන්ගේ එකතුව වර්තමාන අගය. අනාගතයේදී ගෙවන මුදල් ප්‍රවාහ සුද්ධ මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන අගයන්ගේ එකතුව ඉෂ්ට කිරීමේ අගය වගකීමත් සම්බන්ධයි. වර්තමාන අගයේ වත්කමක් හා සම්බන්ධයි. ඊළඟ තමයි ප්‍රවර්තන පිරිවැය. ප්‍රවර්තන පිරිවැය කියන්නේ මේ පෑන කියන්නකෝ. මේ පෑන මං අතීතයේදී ගත්තේ රුපියල් 400කට. එනම් මේ පෑනේ ඓතිහාසික පිරිවැය රුපියල් 400. හරි. මේක සාධාරණ අගය කියන්නේ අද මට මේ පෑන විලඳ පොලේ විකුණලා ගත හැකි මුදල රුපියල් 200යි නම් සාධාරණ අගය 200. වර්තමාන පිරිවැය කියන්නේ මේ වාගේ පෑනක් අද වෙළඳ පොලෙන් ගන්න යන්නේ රුපියල් 600ක් යනවා නම් අන්න ප්‍රවර්තන පිරිවැය. ඔයාට ওই නම් මේ පෑන පෙන්වන්න පුළුවන් 400ට, එහෙම නැත්නම් 200ට, එහෙම නැත්නම් 600ට. එහෙම නැත්නම් මේ පෑනෙන් අපේක්ෂා කරන ප්‍රතිලාභ වල වර්තමාන අගයට. හැබැයි මේ පෑන ඉෂ්ට කිරීමේ අගයක් නෙමෙයි, වගකීමක් නොවන නිසා. හරි. එතකොට මේ තුනේ මොන අගයටද කියන එක අදාළ බව හා විශ්වාසනීය භාවය ආරක්ෂා කරන විදිහට තමයි තීරණය කරන්නේ. හරි. ඒක ගැඹුරට යන්න ඕයි නෑ. ඒ තමයි කතන්දර ටික. ඒතකොට ආකෘති රාමුව එපමණයි. මොනවාද ආකෘතිමය රාමුව කියන්නේ මොකද්ද? ආකෘතිමය රාමුවේ අරමුණ මොකද්ද? මූල්‍ය වාර්තා කරන ආකෘතිමය රාමුව ප්‍රධාන ස්තර තුන මොකද අදාළව සාකච්ඡා කරන්නේ. ඒතකොට ස්තර පළවෙනි එක තමයි මූල්‍ය වාර්තා කරන අරමුණ, දෙක තමයි මූලිකාංග සහ මූල්‍ය ප්‍රකාශන වල දැක්වෙන තොරතුරු වල ලක්ෂණ. ඊට පස්සේ මූලිකාංග හඳුනා ගැනීමේ නිර්ණායක සහ මූලිකාංග මැනීම සඳහා යොදා ගන්නා අගයන් කියන කොටස් ටිකෙන් තමයි ආකෘති රාමුව සකස් වෙන්නේ. අපි පළවෙනි ඒ කොටස ලෙස ආකෘති රාමුව කතා කරලා අවසానයි. අපි ඊළඟට හම්බෙමු මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම නැත්නම් LKS එකෙන්. මතක තියාගන්න ආකෘති රාමුව කියන්නේ ගිණුම් කරන ප්‍රමිතියක් නෙවෙයි. ගිණුම් කරන ප්‍රමිත හා බැඳි ප්‍රකාශනයක්. ප්‍රමිතියක් ගැන සඳහන් වෙන්නේ කොතනද? එහි මුලින්ම සඳහන් වෙනවා ආකෘතිමය රාමුව. ප්‍රමිත ගැන තියෙන ඕනෑම පොතක මුලින්ම තියෙන ආකෘතිමය රාමුව. මේක විශාල කියවීමක්. නමුත් උසස් පෙළට අදාළ නැහැ. උසස් පෙළට මම අදාළ තියෙන ටික තමයි ඔය සාකච්ඡා කරේ. එහෙනම් අපි ඊළඟ කොටසෙන් හම්බ වෙමු.